තෙරුවන් සරණයි සියලු දෙනාටම. දැන් සික්ඛාපද විභංගයේ විද්‍යාර්ථ මහත්මියකින් ඉදිරියට කරගෙන යනවා ඇති. තෙරුවන් සරණයි සියලු දෙනාට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම විභංග පොත ගන්න විනාඩියක් හිට දෙන්න. දැයි තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද විභංග ප්‍රකරණේ සික්ඛාපද විභංගය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. සික්ඛාපද විභංගය කියන්නේ 18 විභංග 18 අතුරින් 14 වෙනි විභංගය. දැන් මේ මම රූපරාමුවේ දිස් වෙන්නේ සංඥාපනයේ තියෙන්නේ පළවෙනි විභංග ප්‍රකරණය ප්‍රථම භාගයේ. සික්ඛාපද විභංගය විස්තර කරන්නේ ද්විතීය භාගයේ. එතකොට ද්විතීය භාගයට යන්නේ ඉස්සෙල්ලා අපි ප්‍රථම භාගයේ සංඥාපනයේ කොහොමද සික්ඛාපද විභංගය විස්තර කරලා තියෙන්නේ කියන එක බලලා යමු. සික්ඛාපද විභංගය මෙහි පංච ශික්ෂාපද පහක් ගැන කතා කරන්නේ. ණය ක්‍රම දෙකයි. අභිධම්ම භාජනීය හා පඤ්ඤ පුච්චක යන දෙන්නයින් විභාග කොට දක්වන ලදී. දැන් මේක ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න. ශික්ෂා පද පහ තමයි විභාග කරන්න යන්නේ. ණය ක්‍රම 3න් ණය ක්‍රම 2යි තියෙන්නේ. සුත්තාන්ත භාජනීය ණය ක්‍රමේ නැහැ. අභිධර්ම භාජනීය සහ පඤ්ඤ පුච්චක. එතකොට ශික්ෂා පද 5යි ණය ක්‍රම 2යි. ඊළඟට මාතිකා පද භාජනීය විදියට මාතිකාවෙන් මාතෘකා දීලා ඊට පස්සේ පද භාජනීය විග්‍රහයක් කරනවා. දැන් පද භාජනීය ණය ත්‍රයකී සමන්විත වෙයි. දැන් මේ ණයයි මෙතන කියපු ණයයි දෙකක්. දැන් මේ කියන්නේ ණය තුනකින් අභිධර්ම භාජනීය විග්‍රහ කරනවායි කියන එක. එතකොට ණය ත්‍රයකී ණය තුන මොකද්ද? ප්‍රථම ණයෙහි විරති ශික්ෂා දක්වන ලද වේ. එතකොට ණය ක්‍රම 3යි ණය ක්‍රම 3න් පළවෙනි ණය විරති හැටියට ශික්ෂා දක්වලා තියෙනවා. දෙවැනි ණයෙහි චේතනා හැටියට ශික්ෂා පද දක්වලා තියෙනවා. තුන්වෙනි ණයෙහි චේතනා සංප්‍රයුක්ත පරෝපන්නාස ධර්ම ද ශික්ෂාත්වයෙන් දක්වන ලද. එතකොට මෙතන අභිධර්ම භාජනීයේ මුලින්ම කිව්වා ශික්ෂාපද 5යි. මේ කරුණ ටික ලියා ගන්න. ණය ක්‍රම 2යි ප්‍රධාන ණය ක්‍රම 2යි අභිධර්ම භාජනීයයි පඤ්ඤ පුච්චකයි. ඊට පස්සේ කියනවා අභිධර්ම භාජනීය ණය ක්‍රම 3කින් විග්‍රහ වෙනවා. පළවෙනි ණය විරති ශික්ෂා, දෙවැනි ණය චේතනා හැටියට, තුන්වෙනි ණය චේතනා සංප්‍රයුක්ත පරෝපන්නාස ධර්ම හැටියට. දැන් මේ ඇතුළත ඡේද විග්‍රහ කරනකොට මේවා මතක තියාගෙන යන්න ඕනේ. ඒකින්ද දැන් මෙතන ලියා ගන්න සංඥාපනේ මේ ටික කියුණයි කියලා. විස්තර උණයි කියලා. ඊළඟට තව එකක් කියනවා මෙතන මේකත් වැදගත්. අෂ්ට කාමාවචර කුසල චිත්තයාගේ වශයෙන් විභාග කරන ලද වෙති. කාමාවචර කුසල් සිත් 8 යෙහි යෙදෙන ආකාරයට තමයි විභාග කරලා තියෙන්නේ. එහෙම කියලා කියනවා යලි නැවතත් තවදුරටත් චාතුර්භූමික කුසල ධර්මද. චාතුර්භූමික මොනවාද? රූප ඔව් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර. භූමි හතරම කියනවා. කාමාවචර භූමිය, රූපාවචර, අරූපාවචර භූමිය, අපරියාපන්න භූමිය. ලෝකෝත්තර භූමිය. සික්ඛාපද විභංගයේ අය පොඩ්ඩක් මුල ඉඳලා කියන්න පුළුවන්ද? දැන් අපි කතා කරපු ටිකද? එහෙමයි මැඩම්. හොඳයි. ආයි මුල ඉඳලා කියමු එහෙනම්. ශික්ෂාපද 5ක් කතා කරන්නේ පළවෙනි කරුණ. දෙවෙනි එක ප්‍රධාන ණය ක්‍රම 2යි තියෙන්නේ. අභිධර්ම භාජනීය හා පඤ්ඤ පුච්චක.
ඒතකොට නැති ණය ක්‍රමය තමයි සුත්තාන්ත භාජනීය ණය විග්‍රහ වෙන්නේ නෑ මෙතනදී. ඊළඟට නැවතත් කියනවා අභිධර්ම භාජනීය ණය තවත් ණය ක්‍රම 3ක් යටතේ විග්‍රහ වෙනවා. පළවෙනි ණය විරති ශික්ෂා හැටියට, දෙවැනි ණය චේතනා වශයෙන්, තුන්වෙනි ණය චේතනා සම්ප්‍රයුක්ත වෙන අනිකුත් පරෝපන්නාස ධර්ම හැටියට. ඊළඟට තව වැදගත් දෙයක් කියනවා මෝහු අෂ්ටකාමාවචර කුසල චිත්තයාගේ වශයෙන් විභාග කරනවා. ඒකට කාමාවචර කුසල සිත් විදියට විතරයි විභාග කරන්නේ. හැබැයි මෙන්න මේ කරුණකුත් කියනවා යලි චාතුර්භූමක කුසල ධර්මද ශික්ෂිත්ව භාවයෙන් ශික්ෂාවෙහි ලාගෙන එහි විභාගණය සැකවින් දක්වන ලද්දේ. දැන් අපිට මෙතන කිව්වා කාමාවචර සිත් 8 හැටියට තමයි විභාග කරන්නේ කියලා. හැබැයි මෙතනදි කියනවා චාතුර්භූමික කුසල ධර්ම හැටියට සැකවින් දක්වලා තියෙනවා කියලා. මේකේ මොකද්ද මේ ඇයි මෙහෙම කියන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්ද? යම් මහත්මියකට කියන්න පුළුවන්ද? කාමාවචර කුසල චිත්ත 8 ගැන කියනවා. ඊට පස්සේ චතුර්භූමකය කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කුසල ධර්ම ගැනත් කියනවා. ශික්ෂිතව්‍ය භාවයෙන් මොකද්ද මේ කියන්නේ? ශික්ෂා වශයෙන් මෙහෙමයි. දැන් ඇත්තටම අපි දැන් මේ කතා කරන්නේ ත්‍රිවිධ ශික්ෂා වලින් මොන ශික්ෂාව ගැනද මේ ශික්ෂා පදවල කතා කරන්නේ? ත්‍රිවිධ ශික්ෂා කියන්න පුළුවන්ද? සීලය ගැන. සීලය ගැන මෙතන කතා කරන්නේ සීලය ගැන. ඒකට අපි සීලය කරන්නේ මොන සිත් වලින්ද? කුසල් සිත්. කුසල් සිත් කියන්නේ කුසල් සිත් 21ක් කියනවනේ. කාමාවචර කුසල් සිත් වලින්මයි අපි සීලය කරන්නේ. දානයක් දුන්නත්, සිල් සමාදන් වුණත් ඒ ඔක්කොම කරන්නේ කාමාවචර කුසල් සිත් වලින්. එතකොට ඒ නිසා තමයි මෙතන කාමාවචර කුසල සිත්යාගේ වශයෙන් විභාග කරලා තියෙන්නේ. ඒ සිත් 8ට පමණයි. නමුත් චාතුර්භූමික කුසල ධර්ම ශික්ෂිත්ව භාවයෙන් විභාග කරනවා කියනවා සැකවින්. දැන් මේ ඉතිරි චාතුර්භූමික කුසල කිව්වම කාමාවචර කුසල් අයින් කරාම තව තියෙනවා රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කුසල්. දැන් මේ රූපාවචර සහ අරූපාවචර කියන්නේ ධානසිත, රූපාවචර සිතු කුසල සිතුයි, අරූපාවචර කුසල සිත මහත්ගත කුසල් සිත්. ලෝකෝත්තර සිත් කියන්නේ මාර්ග සිත් 4. එතකොට මේ ධාන සිත් සහ මාර්ග සිත් ලැබීමට ශීලයක් අවශ්‍යද? නැහැ. අවශ්‍යයි. සීලය ඒගොල්ලෝ සමාගෙන ඉන්නේ මුලින්ම සීලේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අන්න හරි. සීල, සමාධි, ප්‍රඥා. සීලය තියෙන పూర్ව භාගයේදී සීලෙන් සම්පූර්ණ වෙලා තමයි භාවනාවට වඩි ප්‍රායෝගිකව ගත්තත් භාවනා කරන්න ඉස්සෙල්ලා සීලෙන් පරිපූර්ණ වෙනවා. ඕගොල්ලන් මම හිතන්නේ ගිය සතියේ හැව පිට සතියේ ධාන විභංගයේදී බොහෝ දේ කතා කරන්නේද සීල ධානයට పూర్ව කරන්න పూర్ව කෘත්‍යයන් ගැන. එතනදී ඒ ඔක්කොම කරන්නේ ශීලයෙන් පරිපූර්ණ වෙනවා. ශීලයෙන් පරිපූර්ණ වෙන්නේ නැතුව සමාධි ලබන්නත් බෑ, මාර්ගඵල ලබන්නත් බෑ. එතකොට ඇත්තටම ධාන සිත් වෙනකොටත් මාර්ග සිත් වෙනකොටත් මේ ශික්ෂාව තියෙනවා. ඒ සිත්වල වැඩ කරන්නේ නැහැ සමහර සිත්වල. නමුත් ඒ ශික්ෂාව කරලා අවසానයි. ශික්ෂාව කරලා කාමාවචර කුසල් සිත් වලින් ශික්ෂාව කරලා තමයි භාවනාවට වාඩි වෙන්නේ. එතකොට ධාන සිත් ලැබෙන්න නම් ශීලය పూర్ව භාගයේදී කරලා යුතුම දෙයක්.
ශීලයෙන් පරිපූර්ණ වෙච්ච පුද්ගලයා තමයි ධාන සිත්, මහත්ගත සිත් සහ ලෝකෝත්තර සිත් ලබන්නේ. ශික්ෂිත්ව භාවය කියන්නේ අන්න ඒක තමයි. එතකොට චාතුර්භූමික වශයෙන් මෙතන සැකවින් විස්තර කරනවා. මොකද මේ අනිත් මහත්ගත කුසල් හෝ ලෝකෝත්තර කුසල් ලබනකොට ඒ පුද්ගලයාගේ ශීලය සම්පූර්ණ වෙලා අවසానයි. ඉතින් ඒක තමයි මෙතන විස්තර කරන්නේ. ඊට පස්සේ කියනවා විස්තර විභාග ධම්මසංගණී අනුසාරයෙන් දත යුතුයි. ඒතර සිතක් විස්තර කිරීම චිත්තෝත්පාද කාණ්ඩයේදී ධම්මසංගණීදී ඉතාමත් හොඳින් විස්තර කරනවා. ඒ ධම්මසංගණී පොත ඒ සිත් කාමාවචර සිත් 8 විග්‍රහ කරන තැනදී හොඳින් බලන්න වෙයි. ඒ වගේම චාතුර්භූමික විග්‍රහ කරන තැනදී රූපාවචර, අරූපාවචර, අපරියාපන්න ලෝකෝත්තර සිත් විස්තර කරන තැන චිත්තෝත්පාද කාණ්ඩේ බලන්න. ඊට පස්සේ තව මෙතන වැදගත් දෙයක් කියනවා, මේක ලියාගත්තත් කමක් නැහැ. අභිධර්ම භාජනයේ පඤ්ඤ පුච්චකේයි දැන් ඉස්සෙල්ලා විභාගවල බොහෝ තැන්වලදී විභංගයේදී කිව්වේ ලෝකෝත්තරමයි කියලා. මෙතනදී කියන්නේ ලෞකිකමයි කියලා. අභිධර්ම භාජනයේ පඤ්ඤ පුච්චකේදී ලෞකික වූ ශික්ෂාපදයෝ කියන ලබන. මොකද මේ ශීලයෙන් පිරිසිදු වීම ලෞකිකමයි. දැන් මේ ටික පැහැදිලිද? පැහැදිලි. හොඳයි. එහෙමනම් මේක මතක තියාගන්න, මේක ලියාගන්න. අපි පෙළට ගිහිල්ලා ඡේද බලනකොට මේ කියන ඒවා ඒ පෙළෙන් විග්‍රහ වෙන්න ඕන. කොතන මොන පෙළෙන්ද මේ කියන ඒවා විග්‍රහ වෙන්නේ කියලා අපිට හොයා ගන්න වෙනවා, බලා ගන්න වෙනවා. ඒ නිසා මේ ටික මතක තියාගෙන යමු. හොඳයි. දැන් අපි යමු දෙවනි පොතට. විභංග ප්‍රකරණය 2 ශික්ෂාපද විභංගය. ශික්ෂාපද පසකි. දැන් මේ පංච ශික්ෂාපදය මොනවද? පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය, අයිනාදනින් වැළකීමේ ශික්ෂාපදය, කාමී වර්ධව හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය, මුසාවාදයෙන් වැළකීමේ ශික්ෂාපදය, මත්බවට හා පමාවට කරුණු වූ රහමිරින් වැළකීමේ ශික්ෂාපදය. මේ තියෙන්නේ පංච ශික්ෂා පද. අපි හැමදාම සමාදන් වෙන පන්සිල් පද 5. එතකොට දැන් අපි පොඩ්ඩක් බලමු මේ මොනවද කියලා. මේ ශික්ෂා පද කියන්නේ මොනවද? අපි පරමාර්ථ ධර්ම හැටියට ගත්තම මේවා වැටෙන්නේ මොකටද? අපි පරමාර්ථ ධර්ම දන්නවා, චිත්ත චෛතසික රූප නිබ්බාන, එහෙම නැත්නම් නාම රූප. මේ ශික්ෂාපද 5 කියන්නේ මොනවද? චෛතසික. සමහර මට ඇහුන්නේ චෛතසික. චෛතසික. හැම මහත්මියම ඒ කියන පිළිතුර සනාථ කරනවද? හරි. ඇත්තටම මේවා සිත් නෙවෙයි, චෛතසික. සිත්වල යෙදෙන මොන සිත්වලද? කුසල් සිත් 8 යෙදෙන චෛතසික ගැන කතා කරන්නේ. දැන් අපි පොඩ්ඩක් චෛතසික 52ට යමු. අපි මේක තේරුම් අරගෙන යමු. චෛතසික 52 අපි දන්නවා අන්‍ය සමාන 13යි, අකුසල් කීයද? කුසල් චෛතසික 14යි. 14යි. උත්තර චෛතසික 27ක්. කුසල 19යි, ඔක්කොම 25යි. 25යි. ඔය එකතු කරාම 52ක් එන්න ඕනේ. හරි. දැන් මේ කියන චෛතසික තියෙන්නේ ඔය රාශි තුනෙන් මොකේද? කුසල චෛතසික. කුසල චෛතසික. කුසල චෛතසික 25 ඇතුලේ. දැන් හරියටම කියන්න පුළුවන්ද මේ 25 මොන චෛතසිකද මේ ශික්ෂාපද 5 ඇතුල් වෙන්නේ කියලා? චෛතසිකේ නම් කරන්න පුළුවන්ද? විරති තියෙනවා. විරති 3ක් තියෙනවා. මොනවද ඒ විරති 3? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට මෙතන චෛතසික ඇත්ත වශයෙන් 3ක් තියෙනවා. සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව. එතකොට අපි දන්නවා සම්මා වාචා කියන්නේ
වචනයෙන් කරන යහපත් අකුසල් එහෙම නැත්නම් කුසල්. අපි මේ දැන් කතා කරන්නේ වැලකීම හින්දා කුසල්. එතකොට සම්මා කම්මන්ත කියන්නේ කයින් කරන වැරදි නොකිරීම. ඇත්තටම කුසලය කියන්නේ කයින් වැරදි නොකිරීම. වචනයෙන් වැරදි නොකිරීම. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ යහපත් ජීවිත වැරදි ජීවිතයේ වැළකීම. විරමණය. හැබැයි එතනද වැරදි ජීවිතය කියන්නේ අර සම්මා මිච්ඡා වාචාවෙන් හා මිච්ඡා කර්මාන්තයෙන් ජීවිතය පවත්වාගෙන යාම, ජීවිකාව කර ගැනීමෙන් වැළකීම. එහෙම නේද? හරි. ඒකට ওই තුන හොඳට මතක තියාගන්න. මේක චෛතසික කියන එක මතක තියාගන්න. මේවා මොන සිත්වලද යෙදෙන්නේ කියන එක මතක තියාගෙන අපි දැන් බලමු ඉදිරියට යමු. දැන් මෙතන මතක් කරනවා මේ ශික්ෂාපද 5 ගැන. අපි දන්නවා දැන් මේවා සිත් නෙමෙයි, මේවා චෛතසික. මේ චෛතසික කුසල චෛතසික 3ක් ගැන කතා කරන්නේ. මේවා තියෙන්නේ විරති 3ක් හැටියට අර කුසල චෛතසික 25 ඇතුලේ. ඒ ටික මතක තියාගෙන අපි මේ ඡේද බලමු. දැන් මෙතන 753 ඡේදේ කියනවා පළවෙනිම ශික්ෂාපදේ ගන්නවා. පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය. කවරේද යක්? පණිවායෙන් වැළකීම කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙනවා. සමාදන් වෙන්නේ මොකෙන්ද අපි? කාමාවචර කුසල සිතකින්. නේද? ඒක පැහැදිලිද? අපිට පුළුවන් ද වෙනත් සිතකින් පැහැදිලි. එතකොට දැන් මෙතන කියනවා යම් කලෙක පණිවායෙන් වළක්නහුට දැන් මෙතන මොකද්ද මේ කියන සිත? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තය උපදනේ වේද. මේ මොකද්ද මේ සිත? පළවෙනි කුසල සිත. පළවෙනි කාමාවචර කුසල සිත. හරි. කාමාවචර කුසල සිත් 8න් පළවෙනි කුසල සිත. දැන් මේ සිත උපදිනකොට සිදුවෙන දෙයක් තමයි මේ කතා කරන්නේ. අපි ධම්මසංගණීදී දකිනවා මේ සිතත් එක්ක බොහෝ චෛතසික උපදිනවා. චෛතසික කීයක්ද? පළවෙනි කාමාවචර කුසල සිතේ යෙදෙන චෛතසික කී? 38යි. 38 කිව්වට අපි දන්නවා 34යි. මොකද අර පහක් තියෙනවා. එකවට එකයි යෙදෙන්නේ. විරති 3යි අපමඤ්ඤා 2යි. එතකොට ඇත්තටම 34යි. නමුත් අපි එක සිතක් ගත්තොත් වෙනස් අවස්ථාවල යෙදෙන හින්දා අපි 38ක් කියලා කියනවා. ඒක පැහැදිලි නේද? දැන් මේක දැන් අපි ආපහු කියමු. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තේ උපදනේ වේද එසමෙහි පණිවායෙන් යම් දුරු වීමක්. දැන් මේ සිත උපදිනකොට අපිට පණිවායෙන් යම් දුරු වීමක්, වෙන්වීමක්, වැළැක්මක්, විරමණයක්. ප්‍රාණඝාතයෙන් දුරු වෙනවා, වෙන් වෙනවා, වැළැක් වෙනවා, විරමණය නොකිරීමක්, විරමණයක් නොකිරීමක්, අකරණයක්, නොපැමිණීමක්, නොඉක්මවීමක්, ප්‍රත්‍ය නැසීමක් වේද. දැන් බලන්න මෙතන වචන ගොඩාක් තියෙනවා. මේ පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයයි කියනු ලැබේ. දැන් අපි මේකේ පාලි පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු. මේ වචන තක්ක කතමං පානාති පාතා වේරමණී සික්ඛාපදං යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති. සෝමනස්ස සහගතං ඥාන සම්ප්‍රයුක්තං පානාති පාතා විරමණතස්ස යා තස්මින් සමයේ පානාති පාතා. මෙන්න මේ වචන ටික මතක තියාගන්න ඕන. ආරති, විරති, පටිවිරති, වේරමණී, ඊට පස්සේ අකිරියා අකරණං අනංජාපත්ති. මේ ඔක්කොම තමයි අපි අර සිංහල තේරුම හැටියට මෙතන දැක්කේ. දුරු වීමක්, වෙන්වීමක්, වැළැක්මක්,
විරමණයක්, නොකිරීමක්, අකරණයක් කියන්නේ ඒට නොපැමිණීමක්. හිම් නොයික්ම වීමක්, ප්‍රත්‍ය නැසීමක් වේද මේ පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයයි කියනු ලැබේ. දැන් මෙහෙම කියලා දැන් මේ කතා කරන්නේ පාණාතිපාතා ගැනනේ. එතකොට මේ සිතේ පාණාතිපාතේ විතරද ඇති වෙන්නේ චෛතසික හැටියට? නෑ. තව චෛතසික සම්ප්‍රයුක්තව ඇති වෙනවා. චෛතසික 34ක් තියෙනවා. අන්න ඒකින්ද තමයි මෙතන කියන්නේ අවශේෂ ධර්මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ. මේක තනියෙන් ඇති වෙන්න බෑ. මේ විරතිය ඇති වෙන්නේ අවශේෂ ධර්මات එක්ක සම්ප්‍රයුක්ත වෙලා. ඔන්න සම්පූර්ණයෙන්ම සතුන් මැරීමෙන් වැළකීන අපිට වැළකීම කියන ශික්ෂා පදය අපිට සිතේ ඇති වෙනකොට සමාදම් වෙනකොට අපිට මේ සිත ඇති වෙනවා. මේ සිත එක්ක මේ විරතිය ඇති වෙලා ඊට අමතරව අවශේෂ ධර්ම 33කුත් ඇති වෙනවා. දැන් මේක තමයි මේ හොඳින් තේරුම් ගන්න පළවෙනි කාමාවචර කුසල සිතේදී විරතියේ පණිවායෙන් වැළකීමේ අපි පහක් ගැනනේ කතා කරන්නේ. පණිවායෙන් වැළකීමේ ශික්ෂා පදය ඇති වෙන්නේ මේ ආකාරයට. ඊළඟට දැන් මේක තේරුණා නේද? හොඳයි. අපි දෙවෙනි එකට යන්. එහි පණිවායෙන් වැළකීමේ ශික්ෂා පදේ කවරේද යන්. යම් කලක පණිවායෙන් වළක්න උනට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තේ උපදිනේ වේද. මේ මොන සිතද මේ කතා කරන්නේ? පළවෙනි කාමාවචර කුසල චිත්ත. ඒත් පළවෙනි කාමාවචර කුසල චිත්තේමයි. හරි. උපදිනේ වේද. එසමෙහි යම් චේතනාවක් සංචේතනාවක් සිතන බවක් මේ පණිවායෙන් වැළකීමේ ශික්ෂා පදයයි කියනු ලැබේ. අවශේෂ ධර්මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තය. මෙතන කිව්ව අවශේෂ ධර්මයෝ විරමණය හා සම්ප්‍රයුක්තය කියලා. මෙතන ප්‍රකට කරන්නේ චේතනාව. ඒතර චේතනාවත් එක්ක උපදිනවා ඉතිරි සම්ප්‍රයුක්ත ධර්ම චෛතසික 33 ගැන තමයි මේ කියන්නේ අවශේෂ ධර්ම චේතනාව හා සම්ප්‍රයුක්තය. අපි තුන්වෙනි එකත් බලලම අපි අර සංඥාපනයේ දැක්ක දෙයට කොහොමද ගලපන්නේ කියලා බලමු. ඊළඟ තුන්වෙනි ඡේදයේ කියනවා පණිවායෙන් වැළකීමේ ශික්ෂා පදේ කවරේද යත්. යම් කලෙක පණිවායෙන් වළක්වනුට දැන් නැවතත් පළවෙනි කාමාවචර කුසල චිත්තමයි කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තේ උපදනේ වේද. එසා මෙහි යම් ස්පර්ශයේ විතර පෙය්‍යාලමක් තියෙනවා පග්ගහයේ කවික්කේපේ වේද. මේ මොකද්ද මේ කතා කරන්නේ? පරෝපන්නාසක ධර්ම. පරෝපන්නාසක ධර්ම මෙතන 56ක් පමණ යෙදෙනවා නේද? මතකද ධම්මසංගණී පළවෙනි සිතේ යෙදෙන ධර්ම ටික? ඔව් මතකයි. ඒකට මේ පෙය්‍යාලම පුරවනවා නම් ඒ ධම්මසංගණී පළවෙනි සිත කතමේ ධම්මා කුසලා කියලා පළවෙනි සිත මට මතක හැටියට ඡේදයේ 26. එතනින් මේ ටික පුරව ගන්න ඕන. ඒක තේරුම් ගන්න. එතකොට මෙතන තියෙනවා පරෝපන්නාස ධර්ම ඔක්කොම ටික. එතකොට මෙතන අපි ප්‍රකට කරා චේතනාව සමා වෙන චේතනාව නෙවෙයි චේතනාව මෙතන ප්‍රකට කරේ. එතකොට මෙතන කතා කරනවා සියලුම ධර්ම සාමාන්‍ය සිත ලියන ආකාරයට. මේ තියෙන්නේ පරෝපන්නාස ධර්ම ඔක්කොම ටික එකට උපදින ආකාරය මෙතනින් කියනවා. දැන් මේ තුන අපි සංඥාපනයේ දැක්කද? අපි ණය ක්‍රම තුනක් ගැන කතා කරා. එක බලන්නේ අපි ඔබට ලියාගන්න කිව්වනේ අපි ලියාගත්තා නම් ලියාගත් එක බලලා කියන්න මේකේ මොකද්ද මෙන්න මේ කොටසෙන් මෙතන ඉඳන් මෙතෙන්ට මේ කොටසෙන් 753 මේකෙන් කියන්නේ මොකද්ද ණය කීවෙනි ණයද? තුන්වෙනි ණය. විරති චේතනා චේතනා සම්පයුක්ත පරෝපන්නාසක ධර්ම.
තුන්වෙනි ණය නෙවෙයි ණය ක්‍රම තුනම මේකෙන් කියන්නේ පළවෙනි ණය මේකෙන් කියන්නේ දෙවෙනි ණය චේතනාව ප්‍රදාන මේකෙන් කියන්නේ තුන්වෙනි ණය පරෝපන්නාස මේක මම ආපහු කියවන්නම් මෙතන සික්ඛාපද විභංගේ මේක කිව්වා පදභාජනීය ණයත්‍රයකින් සමන්විත වෙයි ප්‍රථම ණයෙහි විරති ශික්ෂා දක්වන ලදී මෙතන දක්වලා තියෙන්නේ විරති ශික්ෂාව මෙතනින් ලියා ගන්න ණය 1 කියලා ඊළඟට කියනවා චේතනාව ප්‍රකට කරලා අනිත් ධර්ම චේතනාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවයි කියන මෙන්න මේ කොටස ලියා ගන්න ණය 2. ණය 2 කියන්නේ ද්විතීය ණයෙහි චේතනාද. ඒතර චේතනාව තමයි ඉතන ප්‍රකට කරලා තියෙන්නේ. මේ ටික තුන්වෙනි ණය. චේතනා සංප්‍රයුක්ත පරෝපන්නාස ධර්මය. ඒතර චේතනාව සහ චේතනාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙන අනිත් සියලුම ධර්ම 54ම පරෝපන්නාස ධර්ම සියල්ලම 56 නේද මේ මෙතන විග්‍රහ කරනවා මේ ණය ක්‍රමේ තුන්වෙනි ණය. ඒතර මේක එක ණය මේක දෙවෙනි ණය මේක තුන්වෙනි ණය. ඔන්න දැන් අපි දැක්කා සංඥාපනේ කියපු කරුණු ඡේදවල පෙන්නන හැටි. මේ තුන පැහැදිලිද? තාම අපි එක පළවෙනි සිත කතා කරන්නේ සිත 8න්. පළවෙනි සිතේ ණය ක්‍රම 3කට කතා කරා. මේක පැහැදිලි නම් ඉතිරි ටික තේරුම් ගන්න බොහොම ලේසි. මෙතන පැහැදිලිද මේ 753 තියෙන කොටස් තුනක්. ඒ කොටස් තුනෙන් පෙන්වන්නේ අර අපි සංඥාපනේ කතා කරපු ණයත්‍රය. පළවෙනි ණය විරමණය විරතිය දෙවෙනි ණය චේතනාව ඒ සිතේ ඇති වෙන චේතනාව ප්‍රමුඛ ඉතිරි ධර්ම ටික තුන්වෙනි ණයේ තියෙන්නේ පරෝපන්නාස ධර්ම හැටියට සියලුම ධර්ම විස්තර කරනවා. මේක පැහැදිලි නේද? පැහැදිලි මැඩම්. හොඳයි. දැන් මේ ඡේද මේව නම් කළා නෑ. ඒ ඡේදයේ යටතේමයි තියෙන්නේ 753 හතරවෙනි ඡේදයේ අපි මේක අපහු බලමු. මේ තාමත් කතා කරන්නේ පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදේ. ශික්ෂාපද පහෙන් පළවෙනි එක. දැන් මේකේ කියනවා යම් කලෙක පණිවායෙන් වළක්වන්නහුට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තේ සංස්කාර සහිතව උපදනේ වේද. දැන් මේ මොන සිතද? දෙවෙනි සිත. සසංකාර සිත. එතකොට අපි දන්නවා කාමාවචර කුසල සිත 8 මුල සිත උඩ කතා කරා. දැන් මෙතන කතා කරන්නේ දෙවනි කාමාවචර කුසල සිත. හැබැයි තාම අපි කතා කරන්නේ පණිවාය පළවෙනි ශික්ෂාපදේ. එතකොට මේ සිතත් මෙතන පෙయ్యාලම දාලා තියෙන හින්දා අපි දන්නවා මේ කියන්නේ මේ උඩ කියපු ආකාරයටම මේ සිතත් ලියන්න කියලා. නේද? මේ පළවෙනි සිත ලියපු ආකාරයටම ණය ක්‍රම 3න් දෙවෙනි සිතත් ලියන්න. මේක දෙවෙනි සිත. ඊළඟට මේක තුන්වෙනි සිත සෝමනස්සහාගේ ඥාන විප්‍රයුක්ත තුන්වෙනි සිත සෝමනස්සහාගේ ඥාන විප්‍රයුක්ත සසංකාර හතරවෙනි සිත මේ හැම එකෙම පෙయ్యාලමක් තියෙනවා ඊළඟට පස්වෙනි සිත උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත උපේක්ෂා 6 උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාර 7 ඥාන විප්‍රයුක්ත 8 උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාර. එතකොට මෙතන සිත් කීයක් කියලා තියෙනවද මෙතන? සිත් 7ක් කියලා තියෙනවා. උපේක්ෂා සහගත 4යි සෝමනස්ස සහගත 3යි. සෝමනස්ස සහගත 3 මොකද උඩ එක හොඳටම විස්තර කරා. ඔව් ඒක හින්දා දැන් මෙතන කතා කරන්නේ දෙවෙනි සිත තුන්වෙනි සිත 4 5 6 7 8 කියන සිත් 7 ගැන කතා කරනවා. හැබැයි පෙయ్యාලම් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ පෙయ్యාලම් වලින් මේ ණය මේ පළවෙනි සිත විස්තර කරපු ආකාරයට ණය ක්‍රම 3ෙන්ම මේ සිතත් එක එක සිත ලියන්න ඕන. හරි? එතකොට ඒ හැම සිතක්ම පළවෙනි ශික්ෂා පදයට
සිත් 8ම ණය ක්‍රම 3ෙන්ම මෙතන ලියලා තියෙනවායි කියන එක තේරුණා නම් හරි. ඒක පැහැදිලිද? දැන් මෙතෙන්ට වෙනකොට අපිට සිත් 8ම ණය ක්‍රම 3ෙන්ම විග්‍රහ වෙලා අවසానයි. මෙතෙන්ට වෙනකන් යම් ගැටලුවක් තියනවාද? එතකොට අපිට ඊළඟ මේ ශික්ෂාපදයට යන්න ඉස්සෙල්ලා පළවෙනි ශික්ෂාපදය කොහොමද මේ ලියලා තියෙන්නේ කියලා විග්‍රහය තේරුම් ගන්න පුළුවන්. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතෙන්ට වෙනකන් අපි සාකච්ඡා කරමු. හොඳයි. ප්‍රශ්න නැහැ වගේ පේන්නේ. හොඳටම තේරුම් ගියා වෙන්නත් පුළුවන්. දැන් අපි තාම මේ පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයේ ඉන්නේ. ඔන්න අපි සිත් 8ම කතා කරා, ණය ක්‍රම 3ම කතා කරා. එතකොට ඇත්තටම ණය ක්‍රම 8 වරක් 3 24ක් මෙතනින් අවසන් වෙනවා. ඊළඟට අපි දෙවනි ශික්ෂාපදයට යනවා. 754 දෙවනි ශික්ෂාපදය අයිනාදනින් වැළකීමේ ශික්ෂාපදයේ කවරේද ය. දැන් මේක ලියලා තියනවද? නෑ. පළවෙනි එකට ලිව්වට පස්සේ පෙయ్యාලමක් දක්වලා තියෙන්නේ. මේ පේනවද? මේ කියන්නේ අයිනාදනින් වැළකීමේ ශික්ෂාපදය අර උඩින් පාණාතිපාතයට ලියපු විදියටම 24 ආකාරයෙන්ම ලියන්න ඕන. ණය ක්‍රම 24ට. මේ කියන්නේ 8යි 8 වරක් ණය ක්‍රම 3යි. මේම තමයි මේ පෙළ පොතේ ධර්ම කරුණු දක්වලා තියෙන්නේ. මෙහෙම කරලත් මේ පොත් විශාලයි. ඉතින් මේ දැන් දෙවනි ශික්ෂාපදය මෙතන පෙయ్యාලමක් තියෙන්නේ සිත් 8ටම ලියන්න ඕන ණය ක්‍රම 3ටම අර පළවෙනි ශික්ෂාපදයේ දක්වපු ආකාරයට. ඒක පැහැදිලිද? පැහැදිලි නැති කෙනෙක් මහත්මයක් ඉන්නවද? පැහැදිලි නේද? මම හිතන ඔක්කොටම පැහැදිලි කියලා. නැත්නම් යම් මහත්මයක් ඉන්නවනම් කියන්න. එතකොට මේ දෙවනි ශික්ෂාපදයේ 24ම ලිව්වා සිත් 8ටම ණය ක්‍රම 3 බැගින්. ඊළඟ තුන්වෙනි ශික්ෂාපදයේ කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම ඒකටත් අර විදියටම 24 ආකාරයට, ඒ කියන්නේ ණය සිත් 8යි ණය එකකට ණය 3 බැගින්. මුසාවාදයෙන් වැළකීමේ ශික්ෂාපදයටත් ඒ ආකාරයටමයි. මදයට හා ප්‍රමාදයට ගන්න රහමෙන් වැළකීමේ ශික්ෂාපදයටත් ඒ ආකාරයටමයි. එතකොට එහෙම ලියලා දැන් මේ පෙළ පොතේ තියෙන මේ රටාවනේ මේ අන්තිම එක නැවතත් විග්‍රහ කරනවා. මේ බලන්නකෝ. පළවෙනි එක විග්‍රහ කරනවා, අන්තිම එක විග්‍රහ කරනවා, මැද ටිකට පෙయ్యාලම් ගන්නවා. දැන් මෙතනින් මේ පහලට තියෙන්නේ මදයට හා ප්‍රමාදයට. ඒකේ කියනවා අර අපි පළවෙනි එකේ කිව්වා වගේම විස්තරයක්. අපි මේක පොඩ්ඩක් බලලා ඉමු. දැන් මදයට හා පමාවට කරුණු රහමෙලින් වැළකීමේ ශික්ෂාපදය. මුසාවාද සුරාමේරේ මජ්ජපමාදට්ටානා වේරමණී සික්ඛා පදේ තමයි මේ කතා කරන්නේ. ඒකට යම් කලක මදයට හා ප්‍රමාදයට කරුණු යහමිරි බලකන්නහුට ඔන්න බලන්න. දැන් තියෙන්නේ පළවෙනි ආපහු මුළු ඔක්කොම 24ම ලියලා තියෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රික්ත කුසල චිත්තේ උපදනේ වේද එසමෙහි විරමණ ආකාරයට ඊළඟට මෙතන චේතනාව ප්‍රකට කරලා දෙවෙනි එක මේ චේතනාව මෙතන විරමණය මෙතන පරෝපන්නාස ධර්ම මේ තියෙන්නේ අර ණය ක්‍රම 3 ණයත්‍රයකින් කියලා අපි දැක්කේ. එතකොට දැන් මේ අවසාන ශික්ෂාපදයට නැවත වරක් අර 3ම ලියලා ඊළඟට 8ම ලියනවා. 8 කියන්නේ සිත් 8ම මෙතන කෙටියෙන් ලියනවා. සිත් 8 අපි මෙතන දැක්කොත් පළවෙනි සිත කිව්වා. දැන් මෙතන තියෙන දෙවෙනි සිත. දෙවෙනි සිත, තුන්වෙනි සිත, හතරවෙනි සිත, 5, 6, 7, 8. දැන් මේ ලියලා තියෙන්නේ ණය ක්‍රම 3 සිත් 8ට අවසාන ශික්ෂාපදයට. පස්වෙනි ශික්ෂාපදයට. අර පළවෙනි එක ලිව්වා වගේම ලියලා තියෙනවා.
මෙතනත් මේ අවසාන සිත තව දුරටත් විග්‍රහ කරනවා. මේක දිගටම යන්නේ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත කුසල චිත්තය. ඒකේ තුනම අපහු විග්‍රහ කරනවා. ඔය ඔතනින් ඒ කොටස අවසන් වෙනවා. එතකොට අපි සංඥාපනයේදී කියවපු ණයත්‍රයි ශික්ෂාපද 5යි කාමාවචර කුසල් සිත් 8යි යෙදෙන හැටි ඒව දැක්කද අපි මේ ඡේදවල මෙතන අපි අවශ්‍ය නම් ලියා ගන්න මේ පැත්තෙන් ලියා ගන්න දෙවනි ශික්ෂාපදයේ සිට පස්වෙනි ශික්ෂාපදයේ දක්වා. ඇත්තටම මෙතන ඉඳන් මෙතෙන්ට දෙවනි ශික්ෂාපදයේ සිට 2 3 4 අයිනාද කාමා වර්ධව හැසිරීම මුසාවාද මේ තුනම පෙය්‍යාලමකින් කියන්නේ ඊළඟට මෙතන ඉඳන් දිගටම පල්ලෙහාට මදයට කියන තැන ඉඳන් පල්ලෙහාට පස්වෙනි ශික්ෂාපදය සිත් 8ටම පෙන්නලා තියෙනවා. ඒක එතනින් ලියා ගන්න මේ පැත්තෙන් මෙතන ලියා ගන්න මේ පේලි දෙකේ තියෙන්නේ 2 3 4 කියන ශික්ෂාපද 3. ඊළඟට මෙතන ඉඳන් තියෙන්නේ පහළට පස්වෙනි ශික්ෂාපදයේ සිත් 8ට සහ ණයත්‍රයට යොදන ආකාරය. ඔක පැන්සලකින් කොනෙන් ලියා ගන්න. ඊට පස්සේ තව දුරටත් මේ 755 ආපහු කියනවා. මේක මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. 755 නැවතත් කියනවා ශික්ෂාපද 5කි අර පණිවායෙන් වැළකීම මේ ආකාරයටම කියනවා පහම. ඊට පස්සේ කියනවා 756 පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදේ කවරේද යක්. දැන් බලන්න මේක කියන හැටි යම් කලෙක පණිවායෙන් වළක්නහුට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තය මේ උපදින්නේ පළවෙනි කාමාවචර කුසල සිත. හැබැයි හීනව මධ්‍යමව ප්‍රනීතව ඡන්දය අධිපති කොට ඇතිව වීර්ය අධිපති කොට ඇතිව චිත්තය අධිපති කොට ඇතිව විමර්ශාව අධිපති කොට ඇතිව. දැන් මේ පළවෙනි සිත කී ආකාරයට මෙතන කිව්වද? දැනට 8 ආකාරයකට කිව්වා. 8 ආකාරයකට කිව්වා. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තේ උපදින්න පුළුවන් හීනව. ඒ කියන්නේ ප්‍රබල නැති කුසල චිත්තයක් උපදිනවා. ඊළඟට මධ්‍යම උපදින්න පුළුවන්. ප්‍රනීත උපදිනවා. ඒක බලවත් උපදිනවා. ඒ කාමාවචර කුසල සිත. අපි දන්නවා අපිට කාමාවචර කුසල සිත එක සිතක් වුණාට ඒ සිත විවිධ අවස්ථාවලදී ඒ කුසලය කරනකොට වෙනස් විදිවලට උපදිනවා. ඒ කියන්නේ මේ ප්‍රබල නැතුව උපදිනවා, මධ්‍යම උපදිනවා. අපි හුඟක්ම චේතනාව ප්‍රබල නම් අපිට ඒ සිත උපදිනවා ප්‍රනීතව. එතකොට 3 ආකාරයක් කිව්වා හීන මධ්‍යම ප්‍රනීත කියලා. ඊට පස්සේ අපිට තව කියනවා මේ මොනවද මේ? ඡන්දය අධිපති, වීර්ය අධිපති, චිත්ත අධිපති, විමර්ශන අධිපති කියන්නේ අධිපති ධර්ම 4 කතා කරන්නේ. සිත උපදින්න පුළුවන් ඡන්දය අධිපති කොට. ඒ කියන්නේ කැමැත්තම ප්‍රකට කරගෙන. අපිට උදාහරණයක් හැටියට දානයක් දෙන්න ඉතා තද කැමැත්තක් ඡන්දයක් ඇති වුණාම එතකොට ඒ අපේ උපදින සිත ඡන්දය අධිපති කරගෙන අනිත් චෛතසිකයක් මෙහෙවගෙන යන සිතක්. ඊළඟට තව අවස්ථාවකදී වීර්ය අධිපති කොට අපි කොහොම හරි මේක දෙන්න ඕන කියලා වීර්යයක් තියෙනවා නම් ඒ වීර්ය අධිපති කොට මේ සිත උපදිනවා. ඊට පස්සේ ඒ සිතම අදිෂ්ඨානයම අධිපති කොට උපදිනවා. විමානසාව කියන්නේ ප්‍රඥාව අධිපති කොට උපදිනවා. ඒතර මෙතන දැන් අපි කතා කරා හීනව මධ්‍යම ප්‍රනීත 3යි ඡන්දය වීර්ය චිත්තේ විමානසාව 4යි 3යි 7යි මේ අධිපති ධර්ම හරි මේ විදියට නැතුව සාමාන්‍ය සිතත් එක්ක 8 ආකාරයක් කතා කරා. ඊට පස්සේ කියනවා හීන වූ මධ්‍යම වූ ප්‍රනීත වූ ඡන්දය අධිපති. දැන් මේ දෙක එකට කම්බයින් කරනවා. හීන වූ ඡන්දය, මධ්‍යම වූ ඡන්දය, අධිපති වූ ප්‍රනීත වූ ඡන්දය. එතකොට එක ඡන්දයකට එනවා 3 ආකාරයක්. වීර්යයටත් එනවා 3 ආකාරයක්. චිත්තයට එනවා 3 ආකාරයක්. විමාංශාවට එනවා 3 ආකාරයක්. මේවා අපි කතා කරලා තියෙනවා ධම්මසංගණී පොතේ සිත කතා කරනකොට
ඒවා මතක් වෙන්න ඕන. එසේ එසමයේ පණිවායෙන් යම් දුරුවීමක් වෙන්වීමක් වැළකීමක් විරමණයක් අර මේ ටික ඉස්සෙල්ලා කතා කරපු විදිහටමයි පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයයි කියනු ලැබේ. මේ අවශේෂ ධර්මය විරමණය හා සම්ප්‍රයුක්තයෝයි. එතකොට මේ මෙතන දැන් අපිට ඒ සිත් ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය සිත් 8 ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හීන මධ්‍යම ප්‍රනීත විදියට ඒ තුන් ආකාරයකින් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හීනව ඡන්දය අධිපති කොට හීනය. ඡන්දය අධිපති කොට මධ්‍යමව. ඡන්දය එක අධිපති ධර්මයක් අධිපති කරලා හීනව හෝ මධ්‍යමව හෝ ප්‍රනීතව ඇති වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි මෙතන කතා කරන්නේ. මෙතන ලියා ගන්න හීන මධ්‍යම ප්‍රනීත 3යි අධිපති ආකාරයට 4යි. එතකොට මෙතන ඒ විදිහට 12 ආකාරයක් පෙන්නනවා. නමුත් අපි දන්නවා විමර්ශාව වෙනවද සිත් 8ටම? මැඩම් මහවි නෑ සිත් 4ට නෙන්නේ විමර්ශා කියන ප්‍රඥාව තියෙන්නේ එතන ඥාන සංප්‍රයුක්ත සිත් 4ට විතරයි විමර්ශා වෙන්නේ. බොහොම හරි. ඒ කියන්නේ සිත් 8න් සිත් 4කයි විමර්ශාව අධිපති ඥාන සංප්‍රයුක්ත 4ට විතරයි. එතකොට අපිට ඒක සිත් 8ටම විමර්ශාව දාන්න බෑ. අනිත් සියල්ලටම මේ අනිත් සිත් ඔක්කොටම මේ ඡන්ද චිත්ත විරිය අධිපති වෙලා හීන මධ්‍යම ප්‍රණීත වෙන ඒ වලට ඥාන සංප්‍රයුක්ත කුසල සිත් දාන්න පුළුවන්. එතකොට අනිත් සිත් ටිකත් මෙතන අපිට පෙන්නනවා. සෝමන ඥාන සංප්‍රයුක්ත කුසල සිත්ය සමවෙන්න මේ කියන්නේ පණිවායෙන් වැළක්වීම ඒ විදියට කියලා. ඊට පස්සේ මෙතන කියනවා චේතනාව ප්‍රකට කරලා මෙතන තියෙන්නේ වෙන්වීම ප්‍රකට කරලා විරමණය ප්‍රකට කරලා ණය ක්‍රම 3 මෙතන තියෙන්නේ පරෝපන්නාස ධර්ම ප්‍රකට කරලා. අපි ණය ක්‍රම 3ක් කතා කරානේ. දැන් මේ කියන්නේ පළවෙනි සිතට අධිපති ධර්ම 4යි හීන මධ්‍යම ප්‍රනීතයි ආකාරයට සහ ණය ක්‍රම 3ටම විරමණය ප්‍රකට කරලා චේතනාව ප්‍රකට කරලා පරෝපන්නාස ධර්මයේ ප්‍රකට කරලා ඒ සිත උපදින ආකාරය තමයි මේ කතා කරන්නේ. ඊට පස්සේ මෙතනින් පහළට ඉතිරි සිත් ටික කියනවා. දැන් පළවෙනි සිතනේ මේ කතා කරේ. මෙතනින් පහළට කියනවා ඥාන සංප්‍රයුක්ත සංස්කාර සහිතව. ඊට පස්සේ ඥාන විප්‍රයුක්ත. ඊළඟට 4 වෙනි සිත සසංකාර. ඊළඟට උපේක්ෂා සිත් 4 මෙතන තියෙන්නේ. මෙතන මේ කියන්නේ අන්තිම උපේක්ෂා සිත. නැවතත් අර අපි ඉස්සෙල්ලා කියපු ආකාරයටම ණය ක්‍රම 3යි අධිපති 4යි හීන මධ්‍යම ප්‍රණීතයි ඔක්කොම ටික මෙතන නැවත විස්තර කරනවා. මේකේ ඡේදයක් පාසා මොකද්ද මේ කියන්නේ කියන එක තේරුම් ගන්න තමයි මේ එකින්කට අපි බලන්නේ. නැත්නම් මේ ඔක්කොම එක වගේනේ අපිට පේන්නේ. මේවා ඊටාම අර්ථවත් වෙනම පෙන්නලා තියෙනවා. දැන් මේ පළවෙනි ශික්ෂාපදය පෙන්වුවට පස්සේ මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ දෙවෙනි ශික්ෂාපදයට යන්න ඉස්සෙල්ලා මේ අයිනාදනින් දැන් මේ උඩින් කතා කරපු එක තේරුණාද? කොහොමද මේ අධිපති ධර්මයි හීන මධ්‍යම ප්‍රනීතයි යෙදෙන්නේ කියලා? මෙතන යම් කරුණක් ගැටලුවක් අපිට තවදුරටත් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් දැන් කතා කරමු. නැත්නම් ඉදිරියට යමු. හොඳයි. දැන් මේ අපි කතා කරේ 758න් 756 පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය. ඒක අධිපති ධර්ම 4යි හීන මධ්‍යම ප්‍රනීතයි සිත් 8ටම කතා කරා. දැන් දෙවනි ශික්ෂාපදය ඒ විදියටම අධිපති ධර්ම හීන මධ්‍යම ප්‍රනීතයි අධිපති ධර්ම ඔක්කොම ටිකයි දාලා අර ආකාරයටම මෙතන තියෙනවා විරමණයයි ණය ක්‍රම 3 චේතනාවයි පරෝපන්නාස ධර්මයි ණය ක්‍රම 3ටම කතා. ඊට පස්සේ මෙතන මේ පැත්තෙන් ලියා ගන්න දෙවෙනි සිත, තුන්වෙනි සිත, හත්වෙනි සිත දක්වා, අටවෙනි සිත දක්වා මෙතන සිත් 7ක් හීන මධ්‍යම ප්‍රනීතයි අධිපති ධර්මයි ඔක්කොම එකට එකතු කරලා මෙතන කතා කරනවා.
ඉතිරි සිත් 7. උතර මෙතනින් ඒ කොටස අවසానයි. පැහැදිලිද මේක? ගැටලුවක් තියනවාද? අපි ඊළඟ 758ට යන්න ඉස්සෙල්ලා. හරි. ප්‍රශ්නයක් නෑ වාගේ. එතකොට අපි බලමු මේ 758 මොකද්ද කියන්නේ කියලා. දැන් මේක ශික්ෂා ධර්මයෝ කවරද? යක්. අතන ඇහුවේ ශික්ෂා පදය කවරේ දෙයක්. මේවා වෙනස දකින්න මේවා අන්ඩර්ලයින් කරගන්න පැන්සලෙන්. මෙතන තියෙන ශික්ෂා පදය කවරේ දෙයක්. මෙතන කියන්නේ ශික්ෂා ධර්මයෝ කවරයක්. ඒකේ වෙනස දකින්න. එතකොට මේක අපි කොහොමද අර සංඥාපනයේදී අපි දැක්ක යම් දෙයක් කියලා තියෙනවා. ඒක අපි නැවත වරක් බලමු. සංඥාපනේ මම කියවන්නම්. ඔයගොල්ලන් පොත බලා ගන්න. යලි චාතුර්භූමික කුසල ධර්මද ශික්ෂිත්වව්‍ය භාවයෙන් ශික්ෂාවෙහිලාගෙන එහි විභාගනේ සැකවින් දක්වන ලද්දේය. අන්න ඒ කියන එක තමයි මේ ඡේදය 758න් කියන්නේ. චාතුර්භූමක කුසල ධර්ම ශික්ෂිතව්‍ය භාවයෙන්. එතකොට අපි ඉස්සෙල්ලා සංඥාපනයේදී කතා කරා මේ ධානසිත අරූපාවචර රූපාවචර ධානසිත සහ මහද්ගත ලෝකෝත්තර සිත් ලැබෙන්නේ ඉස්සෙල්ලා මේ ශිෂ්‍යාව పూర్ව භාගයේදී අවසන් කරලා ඒ ශිෂ්‍යාවෙන් යුක්ත අය තමයි භාවනාවට වාඩි වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට කොහොමදත් මේ ශික්ෂා ධර්ම තියෙනවා. අන්න ඒක පෙන්වන්න තමයි චාතුර්භූමක කුසල ධර්ම හැටියට ශික්ෂිතව්‍ය භාවය පෙන්වන්න තමයි මේ ඡේදය 758 දක්වලා තියෙන්නේ. මෙතන ලියා ගන්න අර සංඥාපනේ කියපු ශික්ෂිතව්‍ය භාවය පෙන්වන්න. එහෙම නැත්නම් ඒක යලි චාතුර්භූමක කියලා ටිකක් තියාගන්න. ඒ කියන විස්තරය තමයි මේ 758න් දක්වලා තියෙන්නේ. දැන් මේක අපි බැලුවොත් යම් කාලික රූපාලම්බනේ වයි ධම්මාලම්බනේ වයි යම් සෝමනසාගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචී කුසලයේ සමේ ස්පර්ශය වේ අවික්කේප වේ. මේ ධර්මයෝ ශික්ෂා ධර්මයෝ. ඒ කියන්නේ මෙතන ශික්ෂා ධර්මයේ තියෙන්න ඕන විරතිය විතරක් නෙවෙයි ඒ යෙදෙන අනිත් ඔක්කොම පරෝපන්නාස ධර්මවලම ඒ හැම චෛතසිකයේම මේ ශික්ෂාව තියෙනවා. ඒතර මේ ඔක්කොම ටික ශික්ෂා ධර්ම. මේකේ උපදින චේතනාවත් ස්පර්ශයත් වේදනාවත් අනිත් සියලුම ධර්ම ශික්ෂා ධර්ම. ඒ සිතේ උපදින සියලුම ධර්ම. එතකොට මේ තියෙන්නේ පළවෙනි සිත, මේ තියෙන්නේ දෙවනි සිත, නැවතත් සිත් 8 කියනවා. උපේක්ෂා සහගත ස්පර්ශ වේ අවික්කේප වේ. මේ ශික්ෂා ධර්මයෝ මේක කියලා තියෙන්නේ එක සැරයයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ ධම්මසංගණියේදී පළවෙනි මේ කාමාවචර කුසල සිත් තියෙන ආකාරයට පරෝපන්නාස ධර්ම හැටියට පමණයි. ණය තුනෙන්ම ලියලා නැහැ. ස්පර්ශය වේ අවික්කේප වේ. පරෝපන්නාස ආකාරයට විතරයි. මොකද අපි මේ කතා කරන්නේ මේ සියලුම ධර්ම මේ කියන ශික්ෂා පදයට අනුගත වෙලා තමයි උපදින්නේ. ඒකට ඒගොල්ලෝ ශික්ෂා ධර්ම අනිකුත් චෛතසික 34ම 33ම ඔක්කොම අර විරතියත් එක්ක අනුගත වෙලා තමයි උපදින්නේ. ශික්ෂාවෙන් අනුගත වෙලා. එතකොට ඒවත් ශික්ෂා ධර්ම වෙනවා. ඒතර 758 කියන්නේ ඒක අපි සංඥාපනෙදි දැක්ක විස්තරය තමයි මෙතන මේ 758න් පෙන්නන්නේ. ඊළඟට දැන් මේකේ චතුර්භූමික වෙන්න එපා. ඊට පස්සේ මෙතන කියනවා ඉතිරි සිත් ටික රූප භව උප්පත්තිය පිණිස අරූප භව උප්පත්තිය පිණිස දුච්චගත. දැන් මේ මොකද්ද මේ රූප භව උප්පත්තිය පිණිස කියන්නේ? මේ පෙయ్యලන් තියෙනවා. මේවා විස්තර කරන්නේ මෙච්චරයි. මේ දිට්ඨිගතයන්ගේ ප්‍රහාණය පිණිස. නෛර්යානික අපේ දැන් ලෝකෝත්තර ධානයේ වඩා දැන් දුක්ඛපට මේ මොකක්ද මේ රූප භව යම් කාලයක රූප භව උප්පත්තිය පිණිස මාර්ගයේ වඩාද කියන තැන පෙయ్యලමක් දාලා තියෙනවා. මේකෙන් සිත් කීයක් පෙන්නනවද? රූපාවචර අරූපාවචර මහග්ගත සිත් 27 සහ
27ම පෙන්නනවාද මේ ශික්ෂා ධර්මනේ යෙදෙන්නේ. එතකොට මේකේ එන්නේ කුසල පැත්ත විතරයි, විපාක ක්‍රියා පැත්ත යෙදෙන්නේ නැහැ. එතකොට රූපාවචර සිත් 5යි 4යි 9යි 5යි 4යි මාර්ග සිත් 4යි. එතකොට රූපාවචර සිත් 5. රූපාවචර ප්‍රථම ධාන සිත් බොහොම හොඳයි. මෙතන මේ පෙන්නන තැන ඔක්කොම සිත් ටික පෙන්නනවා. චාතුර් භූමික කියන්නේ අපිට උඩ පෙන්වුව කාමාවචර භූමිය, දැන් රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, අපරියාපන්න භූමියේ සිටියලුම සිත්වල මේ ශික්ෂා ධර්ම යෙදෙනවයි කියන එක තමයි මේ පරෝපන්නාස ධර්මාකාරයට පෙන්වන්නේ. මෙතනින් අභිධර්ම භාජනීය ණය අවසන් වෙනවා. පැහැදිලිද? හොඳයි. ප්‍රශ්න නැද්ද? එතනින් පටන් ගන්න පඤ්ඤ පුච්චකය. ඒටි ඉස්සෙල්ලා ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරලා ඉමු අභිධර්ම භාජනීය විග්‍රහය. කොටින්ම දැන් ඇත්තටම මේකේ වැදගත්ම දේ තමයි මේ කතා කරන්නේ පංච ශික්ෂාපද කියන්නේ මොනවද? මේවා සිද්ධ චෛතසිකද මේ නාම ධර්මද රූප ධර්මද යන ආදී. මැඩම් පොඩ්ඩක් ඒ ටික කියන්න පුළුවන්ද? මම ඩ්‍රොප් වුණා විනාඩි 2ක් විතර. කොයි ටික ගැනද කියන්නේ මහත්මිය? අවසානයේ කියපු ටිකද? මේ මහත්මිය අවසානයේ කියපු ටිකද? නැවතත් සම්බන්ධය විසන්දි වෙලා වගේ. ඒ අන්නානන්දිනී මහත්මියද කතා කරේ ඉස්සෙල්ලා? අවසාන ඡේදය 759 ටික මම ඩ්‍රොප් වුණානේ මැඩම්. අවසාන ඡේදය අන්තිම ටික අන්තිම. දැන් අපි සංඥාපනේ දැක්ක නේද? චාතුර් භූමික ගැන කියනවා. ඒක හරියටම මේ කියවුවොත් මෙන්න මෙහෙම යාලි චාතුර් භූමික කුසල ධර්මද ශික්ෂිතව්‍ය භාවයෙන් ශික්ෂාවෙහි ලාගෙන එහි විභාගයේ සැකවින් දක්වන ලද්දේ. අන්න ඒක තමයි මේ 759 ඡේදයෙන් කියන්නේ. චාතුර් භූමික කුසල ධර්ම කිව්වම දැන් අපි කාමාවචර ධර්ම ඉස්සෙල්ලා ගොඩාක් විස්තර කරා. දැන් මෙතන කතා කරන්නේ ඉතිරි ත්‍රි භූමික රූපාවචර භූමිය, අරූපාවචර ලෝකෝත්තර සිත් ගැන. හැබැයි කුසල් සිත්. එතකොට මේ ශික්ෂාව තියෙන්නේ කුසල ධර්මවල කුසල සිත්වල. එතකොට රූපාවචර කුසල සිත්, අරූපාවචර කුසල, ලෝකෝත්තර කුසල් සිත් ඒවා කතා කරන්නේ පරෝපන්නාස ධර්ම හැටියට. මෙතනදි කියන්නේ ස්පර්ශය වේ අවික්කේප වේ. අර තුන්වෙනි ණය කියන එක විතරයි, එක දෙක නැහැ. චේතනාව ප්‍රකට කරලා ඒ විදිහට නෙමෙයි සාමාන්‍ය සිත්තේ ලියන හැටියට. ඒතර මේ සිත් ලියන හැටි ඕගොල්ලෝ බලා ගන්න ඕන. රූපාවචර සිත ලියන හැටි, අරූපාවචර සිත ලියන, ලෝකෝත්තර සිත ලියන හැටි ධම්ම සංගණියේ ඒ අදාළ සිත ලියන තැනින්. එතකොට මේ ධර්ම ඔක්කොම ටික ස්පර්ශ වේ අවික්කේප වේ අතර තියෙන ඔක්කොම ධර්ම ටික ශික්ෂා ධර්ම. ඒ කියන්නේ මේ ශික්ෂා පදයට එක්ක අනුගත වෙලා යන ධර්ම. අන්න ඒක තමයි මෙතනින් කතා කරන්නේ. ඒක තමයි අපි අර සංඥාපනේදී දැක්කේ. හරිද මේ මහත්මිය? ඇහුණාද? ඇහුම්කන් දුන්නාද? මේ මහත්මියට තේරුණ ඇහුණාද? ඒක ප්‍රශ්නය අහපු නැවත කියන්නේ කිව්ව මහත්මිය සම්බන්ධ වෙලා ඉන්නවද? නැවතත් විසන්දි වුණාද දන්නේ. හොඳයි. අපි බලමු දැන් මේ අභිධම්ම භාජනීය එතනින් අවසానයි. ඊට පස්සේ මෙතනින් යාට යන්නේ පඤ්ඤ පුච්චක ණය. අර ප්‍රධාන ණය තුනෙන් පඤ්ඤ පුච්චක ණය. දැන් කොහොමද අපි පඤ්ඤ පුච්චක විභාගය කරන්නේ? ශික්ෂාපද 5කි. අපි දැක්කා මේ ශික්ෂාපද 5ක් ගැන කතා කරන්නේ. මේවා චෛතසික විරති හැටියට තමයි මේවා අපිට කුසල සිත්වල යෙදෙන්නේ. කාමාවචර කුසල සිතේ යෙදෙන අවස්ථාව තමයි අපි ප්‍රකට කරලා තියෙන්නේ. එතකොට මේවා ලෞකිකමයි කියලා අපි දැක්කා සංඥාපනේ විස්තර කරනවා. එතකොට පංච ශික්ෂාපදයන් අතුරින් කුසලයෝ කෙතෙක්ද අකුසලයෝ කෙතෙක්ද අව්‍යාකතයෝ කෙතෙක්ද?
ඊට පස්සේ මෙතන තියෙනවා ඉතිරි ඔක්කොම ටික එකතු කරලා සරණයෝ කෙතෙක්ද අරණයෝ කෙතෙක්ද. දැන් මෙහෙම අහලා එකින් එක අහනවා. පංච ශික්ෂා පදයෝ කුසලයෝය කියලා කියන්නේ මේ උත්තරේනේ අපිට තියෙන්නේ. මේ තියෙන්නේ පංච ශික්ෂා පදයෝ කුසලයෝ කෙතෙක් දහනවා අකුසලයෝ කෙතෙක් දහනවා අව්‍යාකතයෝ කෙතෙක්ද කියන එකට පිළිතුර තමයි මේ තියෙන්නේ. ඒතකොට මේ පද තුන දැක්කම අපි දන්නවා මේ කුසල ත්‍රිකේ පද තුන. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා. දැන් ශික්ෂාපද පහින් එක එක අරගෙන බලමු. පණිවායෙන් වැරකීමේ ශික්ෂාපදය කුසල ධර්මයක්ද අකුසල ධර්මයක්ද අව්‍යාකත ධර්මයක්ද කියලා තමයි මේ අහන්නේ. එතකොට කුසල ධර්ම. ඔව් අපි දන්නවා කුසල ධර්ම කියන්නේ කුසල් සිත් 21යි චෛතසික 38යි. අපි අභිධර්යාත ටික මතක තියාගෙන ලියා ගන්න. අකුසල ධර්ම කියන්නේ අකුසල් සිත් 12යි චෛතසික 27යි. අව්‍යාකත ධර්මය කියන්නේ ඉතිරි විපාක ක්‍රියාසිත සහ රූප නිර්බාණ. එතකොට පංච ශික්ෂා පදයේ යෙදෙන්නේ කුසල් සිත් 8 කාමාවචර කුසල් සිත් 8 පමණයි. එතකොට ඒකින්ද තමයි මේ කුසලයෝ කියන්නේ කුසල පදේ තමයි තියෙන්නේ කුසල ධම්මා කියන එකේ තියෙනවා කුසල් සිත් 21ක්. ඒ 21කින් කාමාවචර කුසල් සිත් 8ක් එතන ඇතුළත්. ඒ නිසා පාණාතිපාතා වේරමණී කියන එක ඒ පළවෙනි ශික්ෂා පදයේ කුසල්. ඒක අකුසල්ද? කුසල්. අව්‍යාකතද? නෑ කුසල. දැන් කාමාවචර කුසල් සිත් 8 විපාක හා ක්‍රියාසිත තියෙන්නේ අව්‍යාකතා ධම්මා. නේද? එහෙමයි. නමුත් පංච ශික්ෂා පදයෝ විපාක සිත්වල දෙන්නෙත් ගන්නෙත් නැහැ ක්‍රියා සිත්වල ගන්නෙත් නැහැ. ඒ නිසා පංච ශික්ෂා පදයෝ කුසලයෝමයි. අකුසල වෙන්නෙත් නැහැ අව්‍යාකත වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ විදියට ශික්ෂා පද එකින් එක ගන්න. දැන් මේ කතා කරේ අපි ඉස්සෙල්ලම කතා කරේ සතුන් මැරීම, ඊළඟට සොරකම් කිරීමත් සැලකීමත් කුසලයක්මයි. ඊළඟට කාමයේ වර්ධවා හැසිරීම වැළකීම කුසලයක්. ඊළඟට බොරු කීමෙන් වැළකීම, රහමෙර පාණයෙන් වැළකීම. මේ එකිනෙක අරගෙන බලන්න කුසල ධම්ම පදේද තියෙන්නේ අකුසල ධම්ම පදේද තියෙන්නේ අව්‍යාකත ධම්ම පදේද මේ ශික්ෂා පදයකින් තියෙන්නේ කියලා බැලුවම අපිට පේනවා පහම තියෙන්නේ කුසල ධම්මා පදේ. ඒ නිසා පංච ශික්ෂා පදයෝම කුසලයි කියලා අපිට විභාග විස්තර කරනවා. දැන් දෙවනි ත්‍රිකය වේදනා ත්‍රිකය. මේක කාටද කියන්න පුළුවන්? අපි මේකට ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලමු. මේක ටිකක් අමාරුයි වගේ තියෙන හින්දා මේ දෙවනි එක පංච ශික්ෂා පදයෝ පංච ශික්ෂා පද මේ පිළිතුර නෙමෙයි අත්‍තරම අපි බලන්න ඕන පංච ශික්ෂා පදයන් අතුරින් මොකද කොහොමද මේකේ ප්‍රශ්නේ එන්නේ? විපාක ධම්මා කෙතෙක්ද විපාක ධම්ම ධම්මා කෙතෙක්ද විපාක නේව විපාක න විපාක ධම්ම ධම්මා කෙතෙක්ද කියලා තමයි ප්‍රශ්නේ එන්නේ නේද? මේ තියෙන එකට දෙන උත්තරේ. හරි. දැන් මේක අපිට විපාක ත්‍රිකයට යොදන හැටි කියන්න විස්තර කරන්න මහත්මිය. විපාක ත්‍රිකේ පද තුන කියන්න. විපාක ධම්මා විපාක ධම්ම ධම්මා නේව විපාක න විපාක ධම්ම ධම්මා. පස්සේ මේ පද තුනේ යෙදෙන මේ අභිධර්යාර්ථයක් කියන්න. විපාක ධම්මයේ අභිධර්යාර්ථ විපාක සිත් 36යි චෛතසික 38යි. ඒක තියනවාද ඒ ධර්මවල තියනවාද කාමාවචර සිත් කුසල් සිත්? නැහැ නේද? ඒකට පළවෙනි එක නෑ. ඊළඟ පදේ මොකද්ද? විපාක ධම්ම ධම්මා ඒකේ අභිධර්යාර්ථ අකුසල් සිත් 12යි චෛතසික 27යි. ඒකෙත් නෑ. විපාක ධම්ම ධම්මා හරියටම අභිධර්යාර්ථ බලන්න. විපාක ධම්ම ධම්මා කියන එක අකුසල් සිත් 12යි කුසල සිත් 21යි. කුසල සිත් 21ක් තියෙනවා. 21යි චෛතසික 52යි.
සිත් 21ක් තියෙන එතන. එතකොට තියෙනවා එතන. කොට එක එක ශික්ෂාපදේ වෙන වෙනම ගත්තම අපි දන්නවා ඒ කුසල් සිත් තියෙන්නේ මැද පදේ කියලා. විපාක ධම්ම ධම්මා. ඊට පස්සේ නේව විපාක න විපාක ධම්ම ධම්මා කියන්නේ අභිදේයාර්ථ ක්‍රියාසිත 36යි රූප 28යි නිර්වය. ඒකේ නැහැ. ඒකේ එතනත් කුසල් සිත් 8න් එකක්වත් නැති නිසා ඒකේ නැහැ. එතකොට අපිට උත්තරේ එනවා අර වේදනා ත්‍රිකයත් කරත් හොඳයි නේද? අපි ඒකට උඩට යන් දැන් මේකෙන් එකක් කළා. එතකොට මේකේ පිළිතුර කියන්නකො අවසානයේදී එන්නේ එක එක ශික්ෂාපදයේ ගත්තම ඒ ශික්ෂාපදේට අයිති වෙන කුසල් සිත් 8 තියෙන්නේ මැද පදේ. විපාක ධම්ම ධම්මා කියන්නේ. එහෙම නැත්නම් විපාක ස්වභාව ධර්ම කියන එකේ. එතකොට අනිත් දෙක මුල පදේයි තුන්වෙනි පදේයි දෙකේම කුසල් සිත් 8න් එකක්වත් දෙන්නේ නැහැ. ඒ නිසා පංච ශික්ෂා පදයෝම විපාක ස්වභාව ධර්මයෝය කියලා පිළිතුර ගන්න පුළුවන්. මේ පිළිතුරු අපි කටපාඩම් කරගෙන යන්නේ නැහනේ. මේක යොදන්න කිව්වොත් අපි එකින් එක කරලා පිළිතුර ගන්න අපිට පුළුවන් වෙනවා. හරි දැන් අපි මහත්මිය කිව්වා වගේ මේකට යන් දෙවැනි එක මේක විපාක වේදනා ත්‍රිකය මේක තේරුම් කරන්න පුළුවන් දෙයක් මහත්මියකට වේදනා ත්‍රිකය පද තුන තමයි සුඛාය වේදනාය සම්පයුක්ත ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුක්තව ධම්මා අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුක්ත ධම්මා. සුඛාය වේදනාය සම්පයුක්ත ධම්මා කියන එකේ අවිදේයාර්ථ සුඛ සහගත සිත් 63යි චෛතසික 46යි. දුක්ඛාය වේදනාය සම්පයුක්ත ධම්මා එකේ අවිදේයාර්ථ දුක් සහගත සිත් 3යි චෛතසික 21යි. අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුක්ත ධම්මා කියන එකේ අවිදේයාර්ථ උපේක්ෂා සහගත සිත් 55යි චෛතසික 46යි. දැන් කුසල් සිත් 8 තියනවාද පළවෙනි පදේ? අර 63 ඇතුලේ. තියෙනවා. මොනවද ඇත්තට මේ සිත් කියන්න පුළුවන්ද? මොනවද මැඩම්? කුසල් සිත් 8 තියෙනවා සුඛාය වේදනාය සම්ප්‍රයුක්ත ධම්මා කියන සිත් 63 කුසල් සිත් කීයක් තියෙනවද? කුසල් සිත් 8න් කීයක් තියෙනවද? කාමාවචර කුසල් සිත් 4ක් තියෙනවා. 4ක් තියෙනවා. එතකොට ඒක නිසා එක එක ශික්ෂාපදයේ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වෙනවා නේද? ඔව්. දුක් වේදනාව හා සම්ප්‍රයුක්ත ධම්මා කියන එකේ තියෙන සිත් 3යි. ඒ සිත් 3 තියනවාද කුසල් සිත් 8න් එකක්වත්? නැහැ. නැහැ. එතකොට දුක් වේදනාව හා සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ ශික්ෂාපද එකක්වත්. එකින් එක අපිට ගන්න වෙනවා. පළවෙනි එකේ ගත්තොත් පළවෙනි එකක් නැහැ, දෙවෙනි එකක් නැහැ, තුන්වෙනි එකක් නැහැ. එයාට. උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්ම කිව්වම සිත් 55ක් කතා කරා. මෙතන කුසල් සිත් කාමාවචර සිත් 8න් කීයක් හරි තියනවාද? 4ක් තියෙනවා. 4ක් තියෙනවා. අන්න ඒ නිසා තමයි පංච ශික්ෂා පදයේ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තද වන්නාහ උපේක්ෂා වේදනාව හා සම්ප්‍රයුක්තද වන්නාහ කියලා තියෙන්නේ. හැබැයි එකින් එක ගන්න ඕනේ ශික්ෂාපද පහම එකට ගන්න බෑ. පළවෙනි ශික්ෂාපදේ අරන් බලන්න ඕන කොයි පදේද තියෙන්නේ. දෙවෙනි ශික්ෂාපදයේ මොකද සමහරලාට එක තිබුණාට දෙක තුන වෙන්නේ නැති වෙන්න අවස්ථා මේ විභංගයේ එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒකට පහම එකට ගන්න බෑ. එකින් එක අරගෙන බලන්න පද තුනේ කොයි පදයකද මේව ඇතුළත්ද නැද්ද කියලා. ඒකට මේක පැහැදිලි නේද මේ වේදනා ත්‍රිකයට? පැහැදිලි. ඊට පස්සේ මොනවද අපි කරන්නේ? මේවා කීපයක් ඕගොල්ලෝ තනියෙන් කරන්න මම මෙන්න මේක පෙන්නන්නම්. ආචයගාමි අපචයගාමි කියන එකේ ආචයගාමි මේකේ පද තුන කියන්න පුළුවන්ද? අංකය කීයද මට? අංකයක් නෑනේ ඒක. ඒ 762ේම පල්ලෙහාට තියෙන්නේ. 762. ඉතල පද තුන කියලා අභිදේයාති කියන්න බලන්න. පද තුන තමයි පද තුන ආචේ ගාමිනෝ ධම්මා අපචේ ගාමිනෝ ධම්මා නේව ආචේ ගාමිනෝ ධම්මා. ආචේ න අපචේ ගාමිනෝ ධම්මා. හරි. ඒතර ආචේ ගාමිනෝ ධම්මා කියන්නේ මොනවද පද මේ අභිදේයාර්ථ?
අකුසල් සිත් 12යි ලෞකික කුසල් සිත් 17යි. දැන් පොඩ්ඩක් නවත්තන්න මහත්මිය. ලෞකික කුසල් සිත් 17යි. එතකොට කාමාවචර කුසල් සිත් 8ම තියෙන්නේ මේ ආචයගාමිනෝ කියන පදේ නේද? ඔව්. අපචයගාමිනෝ ධම්මාවල අභිදේයාත් කියලා බලන්න කුසල් සිත් 8 තියනවාද කියලා? අපචයගාමිනෝ ධම්මාගේ අභිදේයාර්ථ සතර මාර්ග ලෝකෝත්තර මාර්ග සිත් 4 සතර මාර්ග 4යි චෛතසික 36යි. ඊට පස්සේ නේවාචයන අපචය කියන්නේ විපාක සිත් 36යි ක්‍රියා සිත් 30යි චෛතසික 30 ඒවා යෙදෙන චෛතසික 38යි ඊළඟට රූප 28යි නිර්වාණ. දැන් මේ පද තුන ගත්තම කුසල් ලෞකික කුසල් සිත් 17ම තියෙන්නේ ආචයගාමිනෝ ධම්මා කියන එකේ. ඒත් ආචයගාමී කියන්නේම කර්ම ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් විපාකගෙන දෙන්නා වූ කිය අර්ථයනේ. එතකොට ලෞකික කුසල් සිත් 17 ඇතුලේ තමයි කාමාවචර සිත් 8ම තියෙන්නේ. ඒතර පළවෙනි පදයට විතරයි කාමාවචර කුසල් සිත් 8 එන්නේ. ඒ නිසා තමයි පංච ශික්ෂා පදයෝම ආචයගාමී හුය කියලා පිළිතුරු එන්නේ. පැහැදිලිද ඒක? පැහැදිලි. පස්සේ ඔයගොල්ලෝ මේවා කරාද? ඇත්තටම මේ පඤ්ඤපුච්චක ණය ක්‍රමය කරන්න ඕන කරන තරමට තමයි අපි දැන් මේ අන්තිම විභාග අපි අද ඉන්නේ මම හිතන්නේ 13 වෙනි විභාගයේද කොහෙද? 13 14 නේද? දැන් තව බොහොම ටිකයි තියෙන්නේ. එතකොට පඤ්ඤපුච්චක විභාගයේ මෙහෙමයි. ඇත්තටම කිව්වොත් පඤ්ඤපුච්චක විභාගය ප්‍රශ්න පත්‍රවල එනවා අඩුයි. හැබැයි අපි ඒක අයින් කරලා විභාගයේ පාස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ ධර්මයේ ඉගෙන ගැනීමක් කරන්නේ හරියටම තේරුම් ගන්න ඕන. මේ විභාග ප්‍රකරණයේ තේරුම් ගියා කියන්නේ මේ ණය ක්‍රම තුනම සුත්තාන්ත අභිධර්ම පඤ්ඤපුච්චක තුනම තේරෙන්න ඕන. අනිත් එක මේ පඤ්ඤපුච්චක විභාගයේ තමයි හරියටම ධර්මයේ ලෞකිකද ලෝකෝත්තරද කාමාවචරද රූපාවචරද සිතද්ද චෛතසිකයක්ද මේවා තේරුම් යන්නේ හරියටම පඤ්ඤපුච්චක විභාගේ. ඒ නිසා පඤ්ඤපුච්චක විභාගේ අතාරින්න එපා කරන්න. තේරෙන්නේ නැත්නම් අපි නැවත සාකච්ඡා කරමු. හැබැයි කියලා දුන්නට විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හරි. අපි දැන් බලමු තව ටිකක්. 763ට ගිහින් බලමු දුක කීපයක්. පඤ්ඤ ශික්ෂා පදය හේතු නොවේති. මේ තියෙන්නේ හේතු දුක පද දෙකක් තියෙනවා. කියන්න පුළුවන්ද? හේතු ධම්මා කියන්න මහත්මිය. හේතු දුකේ පද දෙක හේතු ධම්මා හේතු ධම්මා. එතකොට අභිදේ හේතු ධම්මා කියන එකේ අභිදේයාත මොනවද? හේතු ධර්ම 6. හේතු ධර්ම 6 ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ අමෝහ. එතකොට න හේතු ධම්මා එකට තමයි ඉතිරි ඔක්කොම ටික එන්නේ. මොනවද එන ධර්ම? සිත් 89යි සිත් හේතු 6 වර්ගිත චෛතසික 46යි රූප 28යි නිර්වාණය. එතකොට මේ කුසල් සිත් කාමාවචර කුසල් සිත් 8 කොහෙද තියෙන්නේ? න හේතු ධම්මා. න හේතු ධම්මා. එතකොට ඒකින්ද තමයි මේ කියන්නේ පංච ශික්ෂා පදයෝම හේතු නොවේති. එක එක අරගෙන බැලුවම් පේනවා මේ සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම ඒ ඔක්කොම තියෙන්නේ කාමාවචර සිත් 8 න හේතු ධම්මා කියන පදයකින්ද පංච ශික්ෂා පදයෝ හේතු නොවේ. ඒ විදිහටම කියනවා සහේතුකයෝ. සහේතුකා ධම්මා අහේතුකා ධම්මා. අහේතුක සිත් 18 නෙමෙයි කාමාවචර කුසල් සිත් 8 තියෙන්නේ සහේතුක සිත් ඒවා. එතකොට ඔක්කොම සහේතුකයි. ওই විදිහට මේක විග්‍රහ කරනවා. ඊට පස්සේ මේවා ඔක්කොම සප්පච්චයි. සප්පච්චය ධම්මා අපච්චය ධම්මා කියන එකේ අභිදේයාර්ථ මතකද? දෙන මොනවද? ධර්ම. අපච්චය ධර්මේ මොකද්ද?
ලෝකෝත්තර සිත්. සිද්ධ අපච්චය හොඳට බලන්න පොත අරගෙන බලන්න. ප්‍රත්‍යයෙන් හැදෙන්නේ නැත්තේ මොකද්ද? පොත බලන්න දෙයක් නැහැ. ඇත්තටම කිව්වොත් ප්‍රත්‍යයෙන් හැදෙන්නේ මොනවද? ප්‍රත්‍යයෙන් හැදෙන්නේ නැත්තේ මොනවද? නිර්වාණය පමණයි අපච්චය නේද? මේක එච්චර අමාරුද? ප්‍රත්‍යයෙන් ලෝකෝත්තර සිතුත් ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. එතකොට සප්පච්චය වෙනවා සිත් 89ම චෛතසික 52යි රූප 28යි ඔක්කොම ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ. ඒකට ප්‍රත්‍යයෙන් සකස් නොවෙන්නේ නිර්වාණය පමණයි. ඒකට පංච ශික්ෂාපදයේම සප්ප්‍රත්‍යයයි. ලෝකෝත්තර සිතුත් තියෙන්නේ සප්පච්චය ධම්මයි. ඒක මතක තියාගන්න. ප්‍රත්‍යයෙන්ම සකස් වෙන්නේ ඒවා ඔක්කොම හේතු වලින්නේ සකස් වෙන්නේ. මාර්ගසිත හැදෙන්නේ නැහනේ හේතු සකස් වෙන්නේ නැතුව. සංකතත් එහෙමයි. සංකත කියන එකේ අභිදේයාත් සිත් 89යි චෛතසික 52යි රූප 28යි අසංකත නිර්වාණය විතරයි. සංකතයි සප්පච්චේ අභිදේයාත් එකමයි. අසංකත වෙන්නේ නිර්වාණ ධාතුව විතරයි. අප්‍රත්‍ය වෙන්නේ නිර්වාණ ධාතුව විතරයි. එතකොට දැන් අපි තව ටිකක් මෙන්න මේක බලන්න. දැන් අපිට කිව්වා මේවා ලෞකිකයමයි කියලා. දැන් මේ පංච ශික්ෂාපද දැන් මේ වගේ දෙයකින් අපිට හරියටම තෝරගන්න පුළුවන් මේ ශික්ෂාපද අරූපද රූපද ලෞකිකද කාමාවචරද ලෝකෝත්තරද කියන එක. දැන් මෙතන පැහැදිලිව පේනවා පංච ශික්ෂාපදයෝ ලෞකිකයි. ලෝකීය ධම්මා ලෝකෝත්තර ධම්මානේ දුකේ තියෙන්නේ. ඒකට පංච ශික්ෂාපදයෝම ලෞකිකයි. ඊළඟට අපි දන්නවා මේ පංච ශික්ෂාපදය ආශ්‍රය වෙන්නේ නැහැ. අනාසවා ධම්මා. ආසවා ධම්මා නෙමෙයි. නෝ ආසවා ධම්මා හැබැයි සාස්ත්‍රවයි. මෙතන බලන්න මේ දෙක බලන්න. පංච ශික්ෂාපදය ආශ්‍රය වෙන්නේ නැහැ. හැබැයි සාස්ත්‍රවයි. සාස්ත්‍රව කියන්නේ මොකද්ද? ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිත නෙවෙයි. වලට හිතයි. ආශ්‍රව වලට හිතයි. ඒක හොඳට වෙන් කරගන්න. ආශ්‍රව සහිත නම් ආශ්‍රව ධර්ම වෙනවා. ආශ්‍රවයන්ට හිතින්ද තමයි ශාස්ත්‍රව වෙන්නේ. ඒකට කුසලයක් ශාස්ත්‍රවයි. අපි ශාස්ත්‍රවිකේ බලන්න මේ අභිදේයාත් ආසවා ධම්මා කියන්නේ චෛතසික 3 විතරයි. ලෝභ, ditthi, මෝහ. අනිත් ඔක්කොම නෝ ආසවා. ඒතර පළවෙනි එකකින් මෙතනින් කියන්නේ නෝ ආසවා. ආශ්‍රවයෝ නෙවෙයි. සාසවා දෙවනි පදෙන් කියන්නේ සාසව දුක. සාසව දුකේ කියන්නේ සාසවා ධම්මා අනාසවා ධම්මා. ඒතර සාසවා ධම්මා කියන එකේ අභිදේයාර්ථ වෙන්නේ ඔයගොල්ලන්ගේ පොත් ළඟ තියාගන්න ලෞකික සිත් 81ම ශාස්ත්‍රවයි. ආශ්‍රවයන්ට හිතයි. ශාස්ත්‍රව කියන්නේ ආශ්‍රව නෙමෙයි ආශ්‍රවයන්ට හිත කියන එක. අපි දෙවෙනි අවුරුද්දේ මාතිකා කරද්දී කරනවා. එතකොට ආශ්‍රවා කියන්නේ එකක්, සාශ්‍රවා කියන්නේ තව අර්ථයක්. ආශ්‍රවා කියන්නේ ආශ්‍රව කියන එක. සාශ්‍රව කියන්නේ ආශ්‍රව නෙමෙයි නමුත් ආශ්‍රවයන්ට හිතයි. ඒකට ලෞකික සිත් 81යි, චෛතසික 52යි, රූප 28යි ඔක්කොම සාසවා ධම්ම. ආශ්‍රවයන්ට හිතයි. ඊළඟට දැන් අපි තවදුරටත් ගියාම මේ වැදගත්ම තැන් මම පෙන්නන්නේ මේවා වලින් කොහොමද මොකද්ද ධර්මය කියන එක අපි හොඳට අඳුන ගන්නවා. පංච ශික්ෂාපදයෝ චිත්තයෝ නොවිති. පංච ශික්ෂාපදයෝ චෛතසිකයෝය. මේවා කාමාවචර සිත් තිබුණට කාමාවචර සිත් නෙමෙයි මේ කියන්නේ කාමාවචර සිත්වල යෙදෙන විරති චෛතසික. එතකොට පංච ශික්ෂාපදයෝ චිත්තයෝ වෙන්නේ නැහැ. පංච ශික්ෂාපදයෝ චෛතසිකමයි. මේ චිත්ත ධම්මා චෛතසික ධම්මා කියන දුකය මේ අරන් තියෙන්නේ. මේ දුක දෙකේ. ඒතර මේවා අදාළ තැන හරියටම බැලුවොත් අපිට මේ ශික්ෂාපද කියන්නේ සිද්ධ චෛතසිකද රූපද
මොන සිද්ද රූපාවචර සිද්ද අරූපාවචර ඉතාම පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. දැන් තවත් පහකට ගියාම මේක කියනවා මෙන්න මෙතන බලන්න පංච ශික්ෂාපදයෝ කාමාවචරයෝමය කාමාවචර ධම්මා න කාමාවචර ධම්මා ඊළඟට පංච ශික්ෂාපදයේ රූපාවචර නොවේති රූපාවචර ධම්මා නෙමෙයි තියෙන්නේ න රූපාවචර ධම්මා කුසල් සිත් 8 තියෙන්නේ න රූපාවචර ධම්මා අරූපාවචරයොත් නොවේ අපරියාපන්නත් වෙන්නේ නැහැ පරියාපන්නමයි අපරියාපන්න වෙන්නේ ලෝකෝත්තර සිත් 8යි නිවනයි චෛතසික 36 ඊළාට අනායානිකයි මේවා අනියතයි නියත ධර්ම නෙමෙයි සෞත්තරයි අනුත්තර නෙමෙයි සරණ නෙමෙයි සරණ තියෙන්නේ අකුසල් සිත් 12 සාචෛතසික අරණ ධම්ම මේ වලුත් අපිට හරියටම පැහැදිලිව පෙන්වන්න පුළුවන් මේ සිත කිව්වට සිත් මේ සිත් නෙමෙයි චෛතසිකයි කියන එක අපි උඩ දැක්කා ඊට පස්සේ මොන සිත්වල යෙදෙන චෛතසිකද කියලා මේකෙන් පැහැදිලිව පේනවා රූපාවචර සිත්වල යෙදෙන චෛතසිකත් නෙමෙයි අරූප චෛතසිකත් නෙමෙයි කාමාවචර සිත්වල යෙදෙන චෛතසිකමයි පළවෙනි ත්‍රිකී අපි දන්නවා අය කුසලමයි එතකොට ලෞකිකද ලෝකෝත්තරද කියලා අපි දැක්කා ඒතර ලෞකිකයි කුසලයි කාමාවචරයි චෛතසිකයි කියලා මේ කොටසින් හොඳට දැනගන්න මෙතනින් අවසන් වෙනවා මේක ඇත්තටම මේ පඤ්ඤපුච්චක විභාගය හරිම වැදගත්. ඒකින්ද නැවත නැවතත් මම කියන්නේ මේවා අඩු ගානේ ත්‍රික කිහිපයකටවත් දුක කිහිපයකටවත් තම තමන්ම කරලා බලන්න. හොඳයි අපි තව මොනවා හරි කතා කරන්න තියෙනවද නැත්නම් අපිට අදට අවසන් කරන්න පුළුවන්. විරත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. මොනවා හරි තියනවාද මහත්මීන්ට සාකච්ඡා කරන්න පඤ්ඤපුච්චක විභාගේ පහසුද මම ප්‍රශ්නයක් අහන්නම් ඒක ගැන මොකද හිතෙන්නේ අභිදේයාර්ථ පුළුවන් නම් පහසුයි පුමේනි මහත්මිය නේද වැඩ මට වෙනත් මහත්මියක් කිව්වොත් මෑණි කෙනෙකුත් ඉන්නව නේද අපි මෑණියකින් අහමුද මෑණි කෙනෙක් ඉන්නව නේද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවද ඔබ තුමිය හරි සම්බන්ධ වෙනවා මම මාතිකත් ඉගෙන ගන්නවා මට ගොඩාක්ම හොඳට තේරෙන්නේ නැහැ අභිදේයාර්ථ ටික තේරුම් ගත්තොත් නම් මටත් තේරෙන හැටියට තේරෙනවා කියලා හොඳට දෙවෙනි අවුරුද්ද ඉගෙනගෙන අවසන් කරපු නෑ මං ගිය අවුරුද්දේ කරේ නෑ මම මේ අවුරුද්දේ මැද හරිය තමයි කරන්න පටන් ගත්තේ. දැන් මාසෙකුත් නෑ හැබැයි මට හොඳට තේරෙනවා දැන් මේ උගන්වන ක්‍රමය හරි කැමතියි මම අභිධර්මයේ ලිව්වේ තනියම ඉගෙනගෙන තමයි එතකොට මට තේරෙනවා මම හරියට ඉගෙනගෙන නෑ කියලා. දෙවැනි අවුරුද්දේ මේ ඉගෙන ගත්ත විභාගයට වාඩි වුණේ නැද්ද ඉගෙන ගත්තෙත් මැදදිද නෑ ගිය අවුරුද්දේ ඉගෙන ගත්තා මම අභිධර්මයට සාමාන්‍ය පාස් එකක් තියෙන්නේ තනියම තමයි මම පොත් බලලා ඉගෙන ගත්තේ ධම්මසංගණිය ගැන අහන්නේ ධම්මසංගණිය ඔව් ධම්මසංගණිය තනියම තමයි මම ඉගෙන ගත්තේ හොඳයි මේ මම ඒ ඉගෙන ගන්නත් ගොඩක් කල් තිබුණේ නෑ මම මේ බුරුමේ භාවනා කරන්න ගිහලා අර ඒ භාවනාවෙන් දැනගත්ත දැනුම තමයි මට ලියන්න පුළුවන්කම තිබුණේ මම මෙහෙ ඇවිල්ලා ජනවාරි 2 ආවේ ජනවාරි 2 ඇවිල්ලා මේ බොහොම ටිකයි ඉගෙන ගත්තේ මට බැරි වුණා ඉගෙන ගන්න. ඇත්තටම මේ අභිදේයාර්ථ ටික හොඳින්ම ඉගෙන ගන්න. ඒ කියන්නේ ධම්මසංගණියේ ත්‍රික දුක මාතිකා ටික ඒ ටික ඉගෙනගෙන මේ ධර්මය මේ කතා කරන විභංග ධර්මය මොකක්ද කියලා හරියටම දැනගත්තම අභිදේයාර්ථ වලට හොඳටම දන්නවනම් මේ පඤ්ඤපුච්චක විභාගේ අපහසු නෑ. ගොඩක් ලේසි කියලා හිතෙනවා මට දැන්. අන්තික ඇත්තටම ප්‍රඥාව අවදි කිරීමක්මයි මේ පඤ්ඤපුච්චක විභාගේ කරන්නේ. අපි හැම පැත්තම බලනවා මේ සිතක්ද මේක චෛතසිකයක්ද කාමාවචර සිතක්ද රූපාවචරද ලෝකෝත්තරද ඊට පස්සේ මේක මේ මොන භූමියේද තියෙන්නේ ඒ විදිහට බොහෝ නාම ධර්මයක්ද රූප ධර්මයක්ද ඒ විදිහට බොහොම විභාගයක් කරලා එක විට කරන විභාගයක් තමයි
මේ පඤ්ඤ පුච්චක විභාගය කරන්නේ. ඉතින් අපි මහන්සි ගමු පුළුවන් තරම් මේකෙන් ගොඩක් සන්තෝෂයි මේ මැඩම් මම ගොඩක් ආසාවෙන් අහන්නේ අද ගොඩක් වෙලාවට අපේ මේ සමහර වෙලාවට ලයින් එකේ මේ සිග්නල් නැති වෙලා අප්සෙට් ගිය කීප සැරයක් ආමුද්‍රෝ කරනකොට පහුටිකේ මුල ඉඳලම අර මට මේ ධම්මසංගණීය ටිකයි මේ ප ဋ ාණේ සටහන් ටික මේකේ තියෙනවා නම් ගත්තොත් මට ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මම උත්සාහ කරනවා ගොඩක්. ඒක නම් දැන් මේ ප ဋ ාණ සභාවේ වෙබ්සයිට් එකේ තියෙනවා. මේක වචනද මේ ප ဋ ාණ සභාවේ තියෙනවා සමහර වෙලාවට මම අරගෙන බලනවා. ප ဋ ාණ සභාවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ස්ථානයක් තියෙනවා කියලා. මෑනියෝ ස්කයිප් ගෲප් එකේ ඉන්නවද අපේ මේ ප ဋ ාණ විභංග ස්කයිප් ගෲප් එකක් තියෙනවා හදලා තියෙනවා අපිට අර වෙබ්සයිට් එකේ ලියාපදිංචි වෙන්න කිව්වා ඊට පස්සේ අනිත් ඒවා දන්නේ නැහැ මම වැඩි. මෑනියා ස්කයිප් account එකක් තියනවද මෑනියන්ට? මම හිතන්නේ නැහැ ස්කයිප් account එකක්ද? ස්කයිප් account එකක් තියනවද? මම දන්නේ නැහැ ඒව කම්පියුටර් දැනුමත් බොහොම අඩුයි මට තියෙන්නේ. මම මේ ලැප්ටොප් එක ගත්තෙත් මේ මම අර ඉංග්‍රීසි කෝස් එකක් කරා ඒකට ඩිප්ලෝමා එකේ. ඒක ඉගෙන ගන්න ඕන එකත්. ස්කයිප් එකේ කොහොමද මේව කරන්නේ account එක දාගන්නේ? ස්කයිප් එකේ මේ ස්මාර්ට්ෆෝන් එකක් හරි තියෙනවා ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා මට. ස්කයිප් ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට කවුරු හරි උදව් කරන්න වෙනවා. මේ කවුරු හරි එතෙන්ට ඇවිල්ලා උදව් කරන්න වෙනවා. ඒක ස්කයිප් account එකක් හදා ගන්න වෙනවා. කාට හරි දන්න කෙනෙකුට කියලා. මැඩම් මෙහෙණින් වාසයට මම උදව් කරනවා. මට මේ ප ဋ ාණ සභාවටත් මග පෙන්වුව අර සරණ කියලා දුවෙක් සොහොයුරියක් තමයි. ස්වර්ණ සමරසිංහ මහත්මියට පුළුවන්ද මේ මෑනියට උදව් කරන්න? පුළුවන්. එයා තමයි මට මේකට ඉන්නත් උදව් කරේ. දෙන්න. ඔක්කොම හදලා දෙන්න. එතකොට අපි පරණ මේ දේශනාවල රෙකෝඩින්ග්ස් ඔක්කොම දාන්නම් එතෙන්ට. කියන්නම් කොහොමද ගන්න කියලා. හොඳයි. මම උදව් කරන්නම්. මම කතා කරනවා මෑනියත් එක්ක මම. හොඳයි මහත්මිය. හොඳයි. ඔව් මම මෑනියනි. ඉස්සෙල්ලා කොළඹදී විභාගෙලේනවා තමයි ඒ දුව මට හම්ුනේ සෝයිරිය. එයා තමයි මට මේ ප ဋ ාණ සභාවේ මේ මංගල මහත්තයගේ නම්බර ඔක්කොම දුන්නේ. නැත්තම් මං කලින් දන්නේ නැහැ ඉතින්. තනියම පොත් කියවලා තමයි ගොඩාක් ලිව්වේ. දැන් පාලිත් මම තනියම පොත් කියලා ඉගෙන ගත්තේ. මට තුනටම තියෙනවා ප්‍රථම පෙළේ සාමාර්ථයක්. මං දැන් තේරෙනවා මට ඒක බොහොම ගැඹුරු ප ဋ ාණේ තනියම ඉගෙන ගන්න බෑ කියන එක. අපිට පුළුවන් පරණ දේශනා ඔක්කොම ටික අර මහත්මිය උදව් කරයින් පස්සේ ස්කයිප් account එකට ඔක්කොම ටික දාන්නම්. ඒකෙන් බලන්නේ කොහොමද කියන එකත් කියන්න. හොඳයි මැඩම් ගොඩාක් පින් මම බලාපොරොත්තු වෙන මේ සැරේ මට ගෞරව උපාධියක් ගන්න අභිධර්ම අවසන්. ගොඩාක් පින් ඉතින්. එහෙනම් අපි අද සාකච්ඡාව අවසන් කරමු. අපි වෙලාවත් ඉක්ම ගිහිල්ලා තියෙන 3:19 වෙලා තියෙනවා. එහෙනම් අපි දෙවියන්ට පින් දීලා අවසන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤාන්තං පල්තුලෝක සාසනං චිරන් රක්칸තු ධම්මදේශන චිරන් රක්칸තු වන් සදා මේ ධර්මයේ ගැන්වා උගෙන මේ මඟ පාදන්නා වූ සියලු දෙනාටම සසර වසනාත් කිසිම දුකක් නොවි සද්ධර්මය අවබෝධ කර නිවනින්ම සැනසීමට හේතු වාසනාම වේවා. සාදු සාදු. තිරුවන් සරණයි සියලු දෙනාටම. බොහොම පිං. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි මැඩම්. තෙරුවන් සරණයි. ප්‍රඥාව ලැබිලා නිවනින්ම සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනා වහන්සේ.